සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යාමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර මේ උතුම් ශ්‍රී සද්ධර්මය අපට කරුණාවෙන් කියා දෙන අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ පින්වතුන් පිවිතුරු නිවන් මාර්ගය පිළිබඳව ඉගෙන ගන්න දහම් වැඩසටහන අදත් මේ පින්වතුන්ට වාසනාව ලැබෙනවා බුදුරජාණන් වහන්සේ වදාළ නිර්වාණ ප්‍රතිපදාව ගැන ඉගෙන ගන්නට. අද දවසේ කැලණියේ පදිංචි පින්වත් රුවනී සපරමාදු සුජිත් ධර්මසේන තුසිත් සපරමාදු, ඒ වගේම ප්‍රියංකා ධර්මසේන සහ මధుවන්ති ධර්මසේන යන පින්වතුන් මේ පින්වත් පිරිස එකතු වෙලා ධර්ම දානය සිද්ධ කරන්නේ. බුදු කෙනෙක්ම ලෝකෙට පහළ වෙලා දේශනා කරන නිවන් මඟ අන් අයට අහන්න සලස්වනවා කියලා කියන එක සුළු දෙයක් කියලා නම් හිතන්න එපා. ඒක මහා විශාල පින්කමක්. ඒ ධර්ම මාර්ගය අහන්ට සලස්වන එක. ඒ නිසා ධර්ම දානය දෙන ඔබ බොහෝ පින් රැස් කරගන්නවා. ඔබ අහලා නැද්ද විමානවත්තු දෙව්ලොව විස්තර ඉගෙන ගන්නකොට ඔබට අහන්න ලැබුණා එක දෙවියෙක් හිටියා. විමාන දේවතාවෙක්. ඒ දෙවියාගේ අත රත්තරන්. සිතූ පැතූ සම්පත් ඒ අතින් ලැබෙනවා. ඒකට හේතුව තමයි පින්වතුනි, කුසගින්න එන මිනිසුන්ට ඒ මිනිස්සු අහනවා කෑමක් දෙන තැනක් කොහෙද තියෙන්නේ? අසහ්‍ය සිටුවරයාගේ දන්හල කොහෙද තියෙන්නේ? ආන් අර දිසාවේ කියලා අත දික් කරනවා. දන් දෙන පැත්තට අත දික් කරනවා. ඊළඟ ජීවිතේ ඉපදුනා ඒ අත රත්තරන් සිතූ පැතූ සම්පත් ලැබෙනවා. මේ ධර්ම දාණයෙන් කියන්නේ නිවන් ලබන දිශාව මේකයි කියලා. නිවන් ලබන දිශාව මේකයි කියලා. නිවන් මඟ මේකයි කියලා පෙන්වන්නේ මේ. වරදින්නේ පින්වත්නි. මේ කුසලයේ ශ්‍රේෂ්ඨයි. කුසලයේ ශ්‍රේෂ්ඨයි. බුදු කෙනෙකුට පහදිනවා කියන එක අග්‍ර විපාක වගේම, ශ්‍රී සද්ධර්මයට පහදිනවා කියන එක අග්‍ර විපාක වගේම, රහතන් වහන්සේලාට පහදිනවා කියන එක අග්‍ර විපාක වගේම, නිවන් මඟට පහදින එක, නිවනට පහදින එක අග්‍ර විපාක ඇති කරනවා. කාන්තක දිව්‍ය පුත්‍රයා කියනවා එදා සිදුහත් මහ බෝධිසත්වයෝ කාන්තක අශ්වයාගේ කලවේට
මේ කලවි ස්පර්ශ කළා කියනත් කියලා තියෙන යාළුවා මම අවබෝධය ලබාගෙන මේ ලෝක සත්‍යයව ඈතර කරනවා. මම අවබෝධය ලබා ගන්නවා කිව්ව වචනේට සසර දුකින් ඈතර වෙනවා කිව්ව වචනේට මම ගොඩාක් සතුටු වුණා කියලා. ඒකාන්ත කස්වය. ඒ පින මුල් වුණා කියනවා කාන්තක දිව්‍ය පුත්‍රයාට සෝහන් වෙන්න. විමානවත්ව බලන්න. ඒ නිසා මේ නිවන් මාර්ගට පහදින්න අනේ සාදු කියලා පහදින්න. සාදුකාර දිදී ඇසිය යුතු ධර්මයක් මේක. මේ ලෝකේ විහිළු තහළු hina ඕපදූප ඇදකුද කතා වෙන ලෝකේ ඒ ලෝකෙට මිනිසු සාදුකාර දිදී වැඳගෙන බණ අහන ලෝකේ නිවන් මඟක් ගැන ඇහෙනකොට සාදුකාර නොදුන්නොත් හොඳ නැහැ. ඒ නිසා අදත් අපිට නිවන් මඟ ගැන අහන්න ලැබෙනවා කියලා හිතේ චිත්ත ප්‍රීතිය ඇති කරගන්න. ඉතින් පින්වතුනි අද මේ වෙනකොට අපි කායානුපස්සනාව ඉගෙන ගත්තා. අපි මේ පිවිතුරු නිවන් මඟ වැඩසටහන තුලින් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මාහට ගුරුහරුකම් දුන්නේ සත්‍තිස් බෝධිපාශික ධර්ම ගැන උගන්වන්න. අහන්න සලස්වන්න. බුදු කෙනෙක්ගේ පිවිතුරු නිවන් මාර්ගය අහන්න සලස්වන්න. රහතුන් ප්‍රගුණ කරපු ඒ උතුම් කුසල ධර්මයෝ මේ සත්වයාට අහන්න සලස්වන්න. යම් දවසක කෙනෙක් නිවන් අවබෝධ කරනවා නම් ඔහු තුල වැඩින ගුණ ධර්මයෝ මේ ලෝකෙට අහන්න සලස්වන්න. ඒ ගුණ ධර්මයෝ 37ක් තියෙනවා. සත්‍තිස් බෝධිපාශික ධර්ම. සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රදාන වීරිය, සතර ඉරිදිපහද, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ කාරණා 37න් පළවෙනි සතර සතිපට්ඨානේ කායානුපස්සනාව ගැන පුළුල් විස්තරයක්. මම හිතන විදිහට පැය 11ක් විතර. ඒ කියන්නේ මේ 12 වෙනි වැඩසටහන. 11 වැඩසටහන් 11කින් අපි ඉගෙන ගත්තා. කායානුපස්සනාව. මක්නිසාද ඒ කායානුපස්සනාව තුලින් තමයි අනිත් කුසල් ධර්මිය ඔක්කොම ප්‍රකට කරවන්නේ. ඒක හොඳටම පැහැදිලි වේදනානුපස්සනාව ඉගෙන ගන්නකොට වේදනානුපස්සනාව වඩන්ට එයා සීය පිහිටවල තියෙන්න ඕන. කායානුපස්සනාවේ සීහ පිහිටවන කෙනාට හරි උපකාරයි, හරි ලේසි, ඒ වගේම එයාගේ හිත නමන්න ලේසි වේදනානුපස්සනාවට. හරි. කොහොම හරි අපි මේක තේරුම් ගන්න ඉස්සෙල්ලා අපි තේරුම් ගනිමු. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලා ශ්‍රවණය කරමු. මොකද්ද මේ වේදනානුපස්සනාව කියන්නේ? කතංච භික්ඛවේ භික්ඛු වේදනාසු වේදනානුපස්සී විහෙරති. පින්වත් මහණෙනි, කොහොමද භික්ෂුව එහෙම නැත්නම් සසර දුකෙන් නිදහස් වෙන කෙනා වේදනානුපස්සනාව වඩන්නේ? ඒතර මේ වේදනානුපස්සනාවත් වඩන්න තියෙන්නේ වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි කෙලස් තවන වීරියෙන්. ඒ කියන්නේ මේකට අපේ හිත ඉඩ දෙන්නෙත් නැහැ, ඇඟ ඉඩ දෙන්නෙත් නැහැ. ලෝකේ බලවේග ඉඩ දෙන්නෙත් නැහැ. කොහින්වත් සපෝට් එකක් නැහැ. අන්නේ උපකාර නැති එක තවන්න ඕන. සපෝට් එකක් නැහැ කියන්නේ මෙතන කෙලෙස් වලින් අපිව යට කරන්න හදනවා. පංච නීවරණ වලින් අපිව යට කරන්න හදනවා. අන්නේ කෙලෙස් තව තවා කරන්න ඕන. ලොකු වීරියක් ගන්න ඕන. ආතාපි සම්පජානෝ හොඳ සිහිනුවණක් තියෙන්න ඕන. හැම විටම පවත්වන සිහිනුවණක් තියෙන්න ඕන. සම්පජානෝ සතිමා හොඳ සිහියක් තියෙන්න ඕන. විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං මේ වේදනානුපස්සනාව වඩන්නේ ලෝකේ කෙරෙහි තිබෙන්නා වූ ඇලීම් ගැටීම් නැත්නම් ඇලීම් අභිජ්ජා කියන්නේ ලෝභය ඊළඟට
දෝමනස දෝමනස්සේ කියලා කියන්නේ දෝමනස. ලෝභ දෝමනස් ඇලින් ගැටින් දුරු වෙන ආකාරයට තමයි වේදනානුපස්සනාව වඩන්නේ. මාන්නය ඇති වෙන විදිහට නෙවෙයි. මේ භාවනා වඩන තමා තුළ වැඩෙනවනම් හොයන්න පුළුවන්. තමා තුළ වැඩෙනකොට හරිය නිහතමානී චරිතයක්. වාද විවාද නැති චරිතයක්. හොඳට ඉලක්කේ පේන චරිතයක්. මෙයා දන්නවා මේක රංචු පිටින් රොත්ත පිටින් ගෙනියන්න බෑ. මේක තමාම පිළිසරණක් හදා ගන්න ඕන. තමාට තමා දූපතක් කර ගන්න ඕන. ඒතකොට එයාට තේරෙනවා මේක තමා තනියෙන් කරන්න ඕන උත්සාහයක් කියලා. තමා කළොත් තමාට කියලා මේක තේරෙනවා. ලෝකයෙන් ප්‍රශංසා, නිന്ദා ප්‍රශංසා එයාගේ මාර්ගයට අදාළ දේවල් නෙවෙයි කියලා එයාට තේරෙනවා. ඉතින් ඒ නිසා හරි ගුණවත් කෙනෙක් මෙයා. හරියට තුනුරුවන්න ගරු කරන කෙනෙක් මේ මඟ වඩන කෙනා. අන් අයගේ වචනෙට සවන් දෙන කෙනෙක්. ඉතින් වේදනාවන් කෙරෙහි වේදනානුපස්සී වේදනානුපස්සනාව වඩනවා. දැන් සත්‍තිස් බෝධිපාසක ධර්මවල දෙවෙනි කාරණාව කායानुපස්සනා වේදනානුපස්සනා. කොහොමද? ඉද භික්ඛවේ භික්ඛු සුඛං වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියාමීති පජානාති. සැප වේදනාවක් විඳිනකොට සැප වේදනාවක් විඳිනවා කියලා දැනගන්නවා. විශේෂයෙන් එයා දැනගන්නවා. ඊළඟට දැන් අපි කියන්නකො මඳුරුවෙක් කෑවා කියලා. ඉතින් මඳුරුවෙක් කෑවා කියලා දුක් වේදනාවක් කියලා විශේෂයෙන් අපි දැනගන්නවානේ. හැබැයි ඒ දැන ගැනීමයි වේදනානුපස්සනාව අතර වෙනසක් තියෙනවා. අපි ඉගෙන ගනිමු. දුක්ඛං වා වේදනං වේදියමානෝ දුක්ඛං වේදනං වේදියාමීති පජානාති. දුක් වේදනාවක් විඳිනකොට දුක් වේදනාවක් විඳිනවා කියලා දැනගන්නවා. අදුක්ඛම සුඛං වේදනං වේදියමානෝ අදුක්ඛම සුඛං වේදනං වේදියාමීති පජානාති. දැන් අපි සැප දුක් උපේක්ෂා කියලා කිව්වට බුද්ධ වචනේ තියෙන්නේ අදුක්ඛම සුඛ වේදනාව. දුක සැප නැති මධ්‍යස්ථ වේදනාව. දුක් සැප රහිත වේදනාව. අදුක්ඛම සුඛ වේදනාව කියලා කියන්නේ ඒකට. දුකත් නැහැ සැපත් නැහැ. මධ්‍යස්ථ. එහෙම නැත්නම් ඔය ව්‍යවහාර භාෂාවේ උපේක්ෂාව. ඊළඟට එතකොට ඔන්න ඒ විදිහට දැනගන්නවා කියන ඔය තමයි මූලිකම කොටස. තව තියෙනවා මේ වේදනානුපස්සනාව වඩන්න ගොඩාක්ම වටිනා කාරණාව තමයි වේදනාව ගැන අසා තිබීම. දැනගෙන තිබීම. ඉගෙනගෙන තිබීම. වේදනානුපස්සනාව වඩන්න මූලිකම කාරණාව. මොකද පින්වතුනි වේදනාව කියනකොට ව්‍යවහාරයේ අපි පාවිච්චි කරන වචන තුල තියෙන්නේ දුකට. අනේ පුදුම වේදනාවක් මං විඳින්නේ කියලා කියනවා. මොකද ඒකේ අර්ථය ඒකට ඔක්කොම ඒකේ අර්ථය ගන්නෙ මෙයා ගොඩාක් දුක් විඳිනවා. දැන් විභාග වලින් පාස් වෙච්ච එහෙම නැත්නම් බලාපොරොත්තු ඉෂ්ට වෙච්ච කෙනෙක් hina වෙවි කිව්වොත් එහෙම මම පුදුම වේදනාවක් අනේ විඳින්නේ කියලා කිව්වොත් එයාට ඒක සමාජයට අදහස යන්නේ නැහැ මෙයා ගොඩක් සතුටු විඳිනවා කියලා. යන්නේ මෙයාගේ හිත ඇතුලේ නම් දුකක් ඇති. අනේ මගේ හාන්දි පත්‍රේ දෙනවා අප්පා හරි වේදනයි කියලා වේදනාව කියන වචනේ අද සමාජයේ තියෙන්නේ දුක් විඳීමත් එක්ක. වේදනානුපස්සනාව වඩන්ට කැමති කෙනා තථාගත ශ්‍රී සද්ධර්ම ඉගෙන ගන්න කැමති කෙනා මේක නිවැරදි කරගන්න ඕන. ඒ තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් කොට්ටිත මහරහතන් වහන්සේ අහනවා. මේ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ වේදනාව කියලා කියනවා. වේදනාති උච්චති කිත්තාවතානුකෝ ආවසෝ වේදනා. වේදනාව කියලා කියනවා කුමක්ද ප්‍රියාස්මතුනි වේදනාව කියන්නේ? වේදේතිති ආයස්මා වේදනා.
විඳිනවා කියන අර්ථයෙන් තමයි ආයුෂ්මතුනි වේදනාව කියන්නේ. සැපත් විඳිනවා, දුකත් විඳිනවා, සැප දුක් රහිත විඳීමත් විඳිනවා. වේදනාව කියන්නේ විඳිනවා කියන එක. ඒක සැපක් වෙන්න පුළුවන්, දුකක් වෙන්න පුළුවන්, සැප දුක් රහිත විඳීමක් වෙන්න පුළුවන්. ඔන්නක හොඳට තේරුම් ගන්න. දැන් මේ වේදනානුපස්සනාව ඉස්සෙල්ලාම තියෙන්නේ සැපක් විඳිනකොට සැපක් විඳිනවා කියලා දැනගන්න. දුකක් විඳිනකොට දුකක් විඳිනවා කියලා දැනගන්නවා. සැප දුක් රහිත විඳීමක් විඳිනකොට සැප දුක් රහිත විඳීමක් විඳිනවා කියලා දැනගන්නවා. දැන් මේ වේදනානුපස්සනාව වැඩිීමේ ආනිසංසය තමයි සසර ගමන කෙටි වෙනවනේ. නිවන් මඟ පෑදෙනවනේ. දැන් මේ පින්වතුන් කියන්නේ මේ ජීවිතේම අපි විඳ දුක්ඛන්දරාව බලන්න. ඒ විඳපු දුක ගැන අපි කාටවත් අවබෝධයක් නැහැ. එහෙනම් අපිට නිවන අවබෝධ වුණා නම් නිවන් මඟ පෑදෙන්න බෑ. අපි විඳ සැප තියෙනවානේ. ඒ සැප ගැනවත් අපිට අවබෝධයක් නැහැ. එහෙනම් නිවන් මඟ පෑදෙන්න බෑ. සැපත් දුකක් නැතුව අපි හිටපු අවස්ථා තියෙනවානේ. ඒ කිසිම තැනක අපිට අවබෝධයක් නැහැ. එහෙම අවබෝධයක් නැති වෙන්න හේතුවක් තියෙනවා. ඒ තමයි සැපයි දුක සැප දුක් රහිත විඳීම කියන මේ වේදනා තුන වස්ත්‍ර තුනකින් වැහුවා. ඒ නිසා තමයි මේක ඇත්ත පේන්නේ නැත්තේ. මොකද්ද? සැපක් විඳිනකොට ඒ සැපේ රාගානුසය බැස ගන්නවා. ඒ කියන්නේ සැපත් එක්ක ආසාව ඇති වෙනවා. රාගය ඇති වෙනවා. ඇල්ම ඇති වෙනවා. ඒ නිසා සැප කියන වේදනාව අවබෝධ කරන්න බෑ. තේරුම් ගන්න බෑ. මෙතන සුඛං වා වේදනං වේදියමාන සුඛං වේදනං වේදියාමිති ප්‍රජානාති කියලා සැප වේදනාවක් විදිහට දකින්නේ රාගය අනුසය රාගය බැස ගැනීම පිණිස නෙවෙයි. ඒක අවබෝධ වීම පිණිස තමයි මේ වේදනාව දකින්නේ. තවත් අපි ඉදිරියට ඉගෙන ගනිමු. එහෙනම් අපිට මෙච්චර කාලයක් විඳ සැප වේදනාවක් විදිහට අවබෝධ නොවුනේ සැපක් කෙනෙකුට අපේ හිත රාගයේ බැස ගන්නවා. ආසාවේ බැස ගන්නවා. එතකොට තේරෙන්නේ නැහැ මොකද්ද කියලා. එතකොට ඊළඟට දුකක් අපි කියවනේ අපි ගොඩාක් දුක් විඳා. දුක් විඳපු නැති කෙනෙක් හොයාගන්න ඉන්නවද කියන්නකෝ. කොච්චර දුක් විඳිනවද නේ? ඒතර එහෙනම් දුක අවබෝධ නොවුනේ. එහෙනම් මේ දුක් විඳීම අපි දන්නවානේ. අපි ගොඩක් දුක් විඳා කියලා අපි කියන්නේ. එහෙනම් දැන් වේදනානුපස්සනාවේ තියෙනවානේ දුක්ඛං වා වේදනං වේදියමාන දුක්ඛං වේදනං වේදියාමිති පජානාති. දුක විඳිනකොට දුක් විඳීමක් විඳිනවා කියලා දැනගන්නවා. දැන් අපිට ඕක ওই විදිහට දැනගන්න බැරි විදිහට අපි දුක් විඳිනකොට ප්‍රශ්නයක් ආවා. වස්ත්‍රයකින් වැහුවා. ඇත්ත. මොකද්ද වහපු වස්ත්‍රේ? දුක් විඳීමක් විඳිනකොට පටිඝානුසේ බැස ගන්නවා. එපා වෙනවා ඒක. ඒ දුක් විඳීම එපා වෙනවා. ගැටෙනවා ඒකත් එක්ක. මොන කර්මයක්ද කියලා. ඒ දුක් විඳීම බැහැර කරනවා. ඒ දුක් විඳීමත් එක්ක ගැටෙනවා. සමහරවිට තරහ යනවා. ඒ නිසානේ පින්වතුනි වයසට ගියාට පස්සේ වයසට නෙමෙයි කවුරු ලෙඩ වුණාට පස්සේ ලෙඩ ගොඩාක් ලෙඩ වුණාට පස්සේ තරහ යන්නේ. දුක් විඳීමත් එක්ක පටිඝානුසය එනවා. සැප දුක් රහිත විඳීම් අපි කොතෙකුත් විඳලා තියෙනවා. ඒතර මේ සැප දුක් රහිත විඳීම සැප දුක් රහිත විඳීමක් විදිහට ප්‍රකට නොවුනේ මන්ද? ඒ සැප දුක් රහිත විඳීම වැහිලා තිබ්බා. කොමකින්ද? සැප දුක් රහිත විඳීමේ
බැසගෙන තියෙනවා අවිද්‍යාව. ඒ නිසා ඒක තේරෙන්නේ නැහැ. දැන් තේරුණාද? අපි විඳීම් තුනම වින්දා. ඒ නමුත් සැප විඳීමේ රාගය බැසගත්ත නිසා, දුක් විඳීමේ පටිඝය බැසගත්ත නිසා, සැප දුක් රහිත විඳීමේ අවිද්‍යාව බැසගත්ත නිසා ප්‍රකට වුණේ නැහැ. සත්‍ය ප්‍රකට වුණේ. කුමද්ද සත්‍ය? හේතුඵල ධමකින් හට ගන්නවා කියලා. ස්පර්ශය නිසා හටගන්නේ වේදනාව කියලා ප්‍රකට වුණේ නැහැ. පස්සපච්චය වේදනා කියන එක ප්‍රකට වුණේ නැහැ. ඒක තමයි ගොඩාක් සිහිය පිටවන්න ඕනේ. දැන් හේතුඵල ධම අවබෝධ කරන්න කලින් දැන් ඵලයේ හේතුඵල ධම හේතුව සහ ඵලයනේ. ඵලය අල්ලන්න එපා. හේතුව මොකද්ද කියලා හොයාගන්න. දැන් ප්‍රශ්නයක් හොයාගන්න එපා. ඒකට හේතුව මොකද්ද කියලා හොයාගන්න. ඒ නිසා සිහිය පිටවන ශ්‍රාවකයා ඉස්සෙල්ලාම සැප විඳීම, දුක් විඳීම, සැප දුක් රහිත විඳීම ගැන හොඳට සිහිය පිටවනවා. දැන් මට ඇති උනේ සැප විඳීම. දැන් මට ඇති උනේ දුක් විඳීම. දැන් මට ඇති උනේ සැප දුක් රහිත විඳීම. ගොඩාක් පහසු කොහොමද? කායानुපස්සනා භාවනා කරනකොට. අපි කියමු ආනාපාන සතිය කරනකොට, ආනාපාන සතිය කරනකොට එයාගේ හිත ගොඩාක් සැපයටපත් වෙනවා. දැන් මට සැපයක් ඇති වුණා. ඊට පස්සේ ඔන්න ඒ අතරතුර එයාට කායික වගේ දුකක් ආවොත් දැන් මට දුකක් ඇති වුණා. ඒක දැනගන්නවා ආය ආනාපාන සතියෙම හිත වඩනවා. එතකොට ඒ විදිහට. එතකොට ඊළඟට හතරවෙනි ධ්‍යානෙට වගේපත් වෙනවා. සැප දුක් රහිත උපේක්ෂාව හිත පවත්තන. ඒකත් දැනගන්න. එතකොට හොඳට මතක තියාගන්න මම කිව්වා මේක ගොඩාක්ම පහසු. අපි මේවා ඉගෙනගෙන තියෙන එක. දැනගෙන තියෙන එක. සැප කියලා විඳීමක් තියෙනවා. දුක් කියලා විඳීමක් තියෙනවා. සැප දුක් රහිත විඳීම කියලා එකක් තියෙනවා. මේක හොඳට තේරුම් ගන්න ඕන. සැප උපදින්නේ, දුක උපදින්නේ, සැප දුක් රහිත විඳීම උපදින්නේ. මේ විඳීම් තුනම උපදින්නේ. එහෙම නැත්නම් අපි කියමු කායික දුක්, මානසික දුක්. කායික දුකක් වුණත්, මානසික දුකක් වුණත්. ඒතකොට දැන් මෙතනදී මූලික වශයෙන්ම සැප දුක, සැප දුක් රහිත විඳීම කියලා බලන්නේ. කායික වෙන්න පුළුවන්, මානසික වෙන්න පුළුවන්. ඒතර කොයි ආකාරයකින් මේ විඳීම හටගත්තත් හටගන්නේ ස්පර්ශපත්තියෙන්. ස්පර්ශපත්තියෙන් කියන්නේ ස්පර්ශය නිසා. එතකොට අපි ඒකත් තේරුම් ගන්න තව චුට්ටක් ඉක්මන් නොවීමු. ඔන්න වේදනානුපස්සනාවේ ඉස්සෙල්ලාම වඩන්නේ සැපක් විඳිනකොට සැපක් විඳිනවා කියලා දැනගන්න. දුකක් විඳිනවා කියනකොට දුකක් විඳිනවා කියලා දැනගන්න. සැප දුක් රහිත විඳීමක් විඳිනකොට සැප දුක් රහිත විඳීමක් විඳිනවා කියලා දැනගන්නවා. මේක තමයි මූලිකම ප්‍රකට කරගත යුතු දේ. විඳීම් තුන. විඳීම් තුන තමයි ප්‍රකට කරගන්න ඕනන්නේ වේදනානුපස්සනාවේදී. දැන් එතකොට පින්වත්නි මුලින්ම මතක් කළා අපි මේ වේදනානුපස්සනාව ගැන විටින් විට මේ මතක් කරන්නේ ඉගෙනගෙන තිබීම තමයි ගොඩාක් වටින්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වේදනානුපස්සනාව විස්තර කරද්දී සාමිසං වා සුඛං වේදනං වේදියමානෝ සාමිසං සුඛං වේදනං වේදියාමි इति පජානාති. සාමිස ආමිස සහිත සැපක් විඳිනකොට ආමිස සහිත සැප විඳිනවා කියලා දැනගන්නවා. නිරාමිසං වා සුඛං වේදනං වේදියමානෝ නිරාමිසං සුඛං වේදනං වේදියාමි इति පජානාති. ඔන්න දැන් බලන්න භාග්‍යතුන් වහන්සේ කොච්චර අනුපිළිවෙලට ශ්‍රාවකයා හික්මවනවද කියලා. දැන් අපි කවුරුත් දන්න දේ තමයි සැප දුක
සැප දුක් රහිත විඳීම. ඒ නිසා වේදනානුපස්සනාවේ හිත පිහිටවන කෙනා ඒ ප්‍රකට වේදනා තුන ගැන තමයි ඉස්සෙල්ලාම සිහිය පිහිටවන්නේ. ඊට පස්සේ දැන් අර ආනාපාන සතියේ ආස්වාස ප්‍රාස්වාසයේ සිහිය පිහිටුවට පස්සේ ඒකෙම දීර්ඝ කෙටි බවක් තියෙන්නේ. දීර්ඝ ආස්වාස දීර්ඝ ප්‍රාස්වාස කෙටි ආස්වාස කෙටි ප්‍රාස්වාස තියෙනවානේ. ගන්න හුස්මෙම. ඒ වගේ මේ විඳින සැප දුක සැප දුක් රහිත විඳීම් වලම තියෙනවා සාමිස නිරාමිස බව. සමහර සාමිස කියලා කියන්නේ පංචකාමයේ ඇසුරු කරගත්. ඉන්ද්‍රිය ගෝචර පංචකාමයේ ඇසුරු කරගත්. දැන් අපි ඇහෙන් රූපයක් බලලා සතුටු වෙන එක. කනෙන් ශබ්දයක් අහලා සතුටු වෙන එක. නාසයෙන් ගඳ සුවඳක් විඳලා සතුටු වෙන එක. දිවෙන් රසයක් විඳලා සතුටු වෙන එක. කයින් බාහිර පහසක් විඳලා සතුටු වෙන එක. ඉසින්දු කියලා නටලා කාලා බීලා ටීවී බලලා මිනිස්සු මේ සතුටු වෙන්නේ. විභාග වලින් ජය අරන්. ඒතර මේ විදිහට විඳින සතුට පංචකාම නිස්ෘත පංචකාමයේ ඇසුරු කරගත්ත සැපය සාමිස සැපය. එහා එක වෙන් කරනවා. දැන් මෙතුවක් කල් අපේ ජීවිතේට ඇතිවෙච්ච සැප අපි ওই විදිහට බෙදුවද මේක සාමිස සැපයක් කියලා. නිරාමිසං වා සුඛං වේදනං වේද්‍යමානෝ නිරාමසං සුඛං වේදනං වේද්‍යාමිති පජානාති. නිරාමිස සැපය කියලා කියන්නේ පංචකාමයෙන් නෙවෙයි. අපි කියමු ඔන්න හිත සමාධිමත් වෙනවා. හිත එකඟ වෙනකොට සැපයක් ඇති වෙනවා. නිරාමිසයි. පංචකාමෙත් එක්ක නෙවෙයි. බුද්ධාලම්බන ප්‍රීතියත් එක්ක ඇති වෙනවා සැපය. ඒක නිරාමිසයි. නිවන් මඟ ගැන අහනකොට ඇති වෙනවා සැපයක්. ඒක නිරාමිසයි. නිවන් මඟ ගමන් කරනකොට ඇති වෙනවා සැපය. ධ්‍යාන සමාධිවලදී ඇති වෙනවා සැපය. මේ ඔක්කොම නිරාමිසයි. එතකොට කාමයේ මුල් කරගත්ත සැපේ සාමිස සැපයක්. කාමයෙන් බැහැර වූ ලෝකෝත්තර වූ යම් සැපයක් තියෙනවා නම් ඒක නිරාමිසයි. ඔන්න යාට වේදනා තවත් විදියකට බෙදන්ට යාගේ හිත සිහිය පිහිටවන බලවත්ව සාමිස සැපයක් මේක නිරාමිස සැපයක්. තමන් විඳින වේදනාව දැනගන්නවා. ඊළඟට දුක්ඛං වේදනං වේද්‍යමානෝ සාමිසං දුක්ඛං වේදනං වේද්‍යාමිති පජානාති. සාමිස දුකක් විඳිනවා. සාමිස දුකක් කියලා දැනගන්නවා. පින්වතුනි කියන්න බලන්න තමන් විඳින දුක සාමිස දුකක් නිරාමිස දුකක් කියලා වෙන් කරගන්න කෙනෙක් කියන්න බලන්න. මේ ලෞකික ලෝකේ කාමයට මේ සැඩ පහරට ගහගෙන යන ලෝකේ මේක කරන්නේ ආර්ය ශ්‍රාවකේ. මේවා ගැන අහන්නවත් ලැබෙන්නේ මේ යුගයේ විතරයි. පින්වතුනි මේ අවසන් යුගයේ අහලවත් තියාගන්න. අහලවත් තියාගන්න. සාමිස දුක කියලා කියන්නේ පංචකාමය ඇසුරු කරගෙන ඇති වෙන දුක. ඔය මේ මිනිස්සු විඳින ඔක්කොම දුක් අද කාලේ ඇයි පවුල් අවුල්, දරුවන්ගේ අවුල්, රැකියා ස්ථානවල අවුල්, අමනුෂ්‍ය ප්‍රාසන, ඒ රැකී රස්සාවල ප්‍රාසන, ප්‍රේම දෝෂ, ප්‍රේම ප්‍රාසන, මේ ඔක්කොම මොනවද? පංචකාමයේ ඇසුරු කරගත්ත දුක්නේ. මිනිස්සු අපිට මිනිස්සු දුක් ගැන විදි කියාගෙන આવොත් 1000ක්ින් 1000ම පංචකාමයේ ඇසුරු කරගත්තේ. ගෙවල් වල ප්‍රශ්න, ආර ප්‍රශ්න, මේ ප්‍රශ්න.
නිරාමිස දුකක් ගැන අහන්න ලැබෙන්නේ සංඝයා අතර අහන්න ලැබෙනවා. නිරාමිස දුක කියලා කියන්නේ ඒ තමයි පංචකාමයේ ඇසුරු කරන සමාධිය ප්‍රගුණ කරන්න හිතේ කැමැත්ත තියෙනවා. එයා කැමැත්තට අනුව ප්‍රගුණ වෙන්නේ. එයාගේ හිතේ යම් දුකක් හටගන්නවා. ඒක පංචකාමයක් නිසා නෙවෙයි. මාර්ගයේ වඩන්න ගිහිල්ලා ඇතිවෙච්ච දුක. ඒක නිරාමිසයි. කාමයේ පතපතා, ස්ත්‍රීන් පතපතා, එක එක පහසවල් පතපතා දුක් වෙනවට වඩා තමන්ට රකින්න බැරි සීලය ගැන යාගේ හිතේ දුකක් එනවා. ඊළඟට වඩන්න බැරි සමාධිය ගැන දුකක් එනවා. ඒ වගේම සසර දුකට වැටෙන්න වීම ගැන කල්පනා කරනකොට දුකක් උපදිනවා. බුදුවරුන් අහිමි වීම ගැන හිතනකොට දුකක් උපදිනවා. ඒක නිරාමිසයි. ඊට පස්සේ අපි දැන් ගත්තොත් එහෙම අස්සජී කියන තෙරුන් වහන්සේ නමක් ඒ කාලේ වැඩ ඉඳලා තියෙනවා. උන්වහන්සේ යම් දුකකින් වාසය කළා. බුදුරජාණන් වහන්සේ අහනවා මොකක්ද අස්සජී හිතේ දුක? ස්වාමීනි මං ඉස්සර සමාධිය ස්පර්ශ කළා. දැන් මට සමාධිය ඇති වෙන්නේ. මට ඒ කියන්නේ හිතේ දුකක් තියෙනවා. ඊට බුදුරජාණන් වහන්සේ අහනවා අස්සජී බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ සීලය හරය කොටගෙනද? කියන්නේ සීලෙන් කෙලවර වෙන මාවතක් ගැන කියන්නද? සමාධියෙන් කෙලවර වෙන මාවතක් ගැන කියන්නද? ප්‍රඥාවෙන් කෙලවර වෙන මාවතක් ගැන කියන්නද? නෑ ස්වාමීනි. විද්‍යා විමුක්තිය සාක්ෂාත් කිරීම පිණිස බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ. එහෙනම් මොකටද සමාධිය ගැන මේ ඉල්බිලා ඒ දුකින් ඉන්නේ කියලා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය ගැන දේශනා කරා. එතකොට ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේට තිබුණේ නිරාමිස දුකක්. ඒ පහසුයි ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේගේ හිත කුසලයට ගන්න පහසුයි. ඒ පංචකාමයේ ඉල්බිලා නැහැ. එතකොට යම් මොහොතක අපේ හිත දුකටපත් වෙන්නේ නැත්නම් අපි දුක් විඳින්නේ යම් දුකන් පංචකාමයේ මුල් කරගෙන නම් රූප ශබ්ද ගන්ධ රස පහස විඳින්න ගිහිල්ලා නම් ඒක සාමිස දුකක්. එතකොට අපේ එහෙම නැතුව නිවන් මාර්ගයේ ගමන් කිරීමේදී මාර්ගයේ නොවැඩීම ගැන හෝ ඒ වගේ දෙයකදී හිතට දුකක් ආවොත් ඒක නිරාමිස දුකක්. කලින් සාමිස දුක. එතකොට ඒ විදිහට ඒ දෙක තේරුම් කරගන්නවා. දැන් බලන්න. හැබැයි මතක තියාගන්න. ඉස්සලාම දුක කියන්නේ මොකද්ද? සැප කියන්නේ මොකද්ද? සැප දුක් රහිත විඳීම කියන්නේ මොකද්ද කියලා මූලික විඳීම් තුන ගැන සිහි පිහිටන්න ඕන. ඊට පස්සේ තමයි ඒ විඳීම් සාමිස නිරාමිස විදිහට දෙපැත්තට බෙදන්නේ. ඊළඟට සාමිසං වා අදුක්ඛම සුඛං වේදනං වේදියමානෝ සාමිසං අදුක්ඛම සුඛං වේදනං වේදියාමීති පජානාති. සාමිස කාම නිස්ෘත පංචකාමයේ ඇසුරු කරගත් අදුක්ඛම සුඛ සැප දුක් රහිත විඳීමක් විඳිනකොට ඒකත් දැනගන්නවා. මේ සැප දුක් රහිත විඳීමක් එහෙම දැනගන්නවා කියලා කියන එක හොඳ සිහියෙන්ම තමයි දැනගන්න ඕන. ප්‍රකට නැහැ. දැන් දුක අපිට හොඳට දැනෙනවානේ. සැපත් දැනෙනවා. සැප දුක් රහිත විඳීම. ඒ කියන්නේ නම් හොඳට දුක දැනෙන්නෙත් නැත්තම් සැපත් දැනෙන්නේ නැත්තම් ඒ වෙලාවට අදුක්කම සුඛ. ඒකෙත් තියෙනවා පංචකාම ලෝකයේ ඉඳින් ඇති වෙන මේ අදුක්කම සුඛ වේදනාව. ඊළඟට තියෙනවා පංචකාමයේ ඉක්මවා ගිහිල්ලා මේ නිවන් මාර්ගයේ හැසිරෙද්දී ඇති වෙන අදුක්කම සුඛ නිරාමිස. ඉතින් එහෙමනම් ඉතින් මේකෙන් තේරෙනවා නිරාමිස සැපක් දුකක් හෝ සැප දුක් රහිත විඳීමක් විඳිනවා කියන එක බොහෝ විට මේ මාර්ගයක ගමන් කරන්නට උත්සාහ කරන ශ්‍රාවකයෙක් තුල ඇති වෙන වේදනාවක්. ලෝකේ බොහෝ දෙනා තුල තියෙන සාමිසයි.
පංචකාමයට එක්කයි සැප දුක රහිත විඳීම ඇති වෙන්නේ. එතකොට පින්වතුනි මේ විඳීම දිහා හොඳට යා බලාගෙන ඉන්නකොට මෙයාට තේරෙනවා මේ විඳීම ඇති වෙන්නේ ස්පර්ශය නිසා කියලා. ස්පර්ශය නිසා. ස්පර්ශය කිව්වේ තින්නම් සංගති පස්සෝ තුනක එකතු වීමක් ස්පර්ශය කියන්නේ. කුමක්ද මේ තුනක එකතු වීම? ඇසයි රූපයයි විඥානයයි එකතු වීම නිසා ඇසේ වේදනාව හටගත්තා. ස්පර්ශයෙන් ඒ දුක හටගන්න. උදාහරණයක් කියන්න. ඔන්න ආදරෙන් ඉන්න නෝන කෙනෙකුයි මහත්තයෙකුයි ඉන්න. මේ නෝනා ඔන්න වෙන මේ තවත් මොකක් හරි සමයමක පටලැවිලා. තව මේ වෙන මහත්තයෙක් එක්ක යාළු සම්බන්ධයක් හදාගෙන. මහත්තයා මොකද දන්නේ? මෙයාලා ඉතින් සතුටින් පෞල් ජීවිතය ගෙවනවා. ඒතර මෙයාලා සතුටින් ඉන්නේ. නමුත් නෝන දැන් අවුරුදු ගානක ඉඳලා හොර සම්බන්ධතාවයක් තියෙනවා. ඊට පස්සේ දවසක් මේ මහත්තයා ගමනක් යද්දී එකපාරම බස් එකේ යද්දී මෙයා දැක්ක ඔන්න වෙරළා ඉන්නේ හරි. එහෙම නැත්නම් හෝටලයක හරි තමන්ගේ නෝනා කාත් එක්ක හරි කතා කර ඉන්නවා වගේ. මෙයා ඉක්මනට බස් එකෙන් බැස්සා. බැහැලා බලනකොටම තමන්ගේ නෝනා වෙන මහත්තයෙක් එක්ක ඉන්නවා. මෙයාගේ බඩ පොපු පිච්චලා යනවා. අන දුක් වේදනාවත් එක්ක පටිගය ඇවිස්සෙනවා. ඒතර මෙයා ගොඩක් විඳවනවා. රොන්ඩ් වෙනවා. පවුල අවුල් වෙනවා. ඒතර මෙයාගේ ගහනවා ඇයි ඔයා ඔච්චර දුක් විඳින්නේ? එයා කියනවා මම මෙච්චර දුක් විඳින්නේ. අපේ නෝන වෙන මිනිහෙක් එක්ක සම්බන්ධයක්. ඔකනේ ලෝකේ කතාව. එහෙනම් තමන්ගේ නෝන වෙන මිනිහෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා මේ මහත්තයා මෙච්චර දුක් විඳිනවා නම් දුක් විඳින්න ඕනන්නේ තමන්ගේ නෝන පළවෙනි දවසේම සම්බන්ධේ වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගත්ත මොහොතේම. දැන් අවුරුදු ගානක් අර හොරෙන් මේ සම්බන්ධය තිබ්බා කිසිම පවුලි ප්‍රශ්නයක් නැහැනේ. මොකද්ද උනේ? දැක්කා. ඇහැයි රූපයයි විඥානයයි එකතු වුණා. දුක් විඳීම හටගත්තා. සාමාන්‍ය ලෝකේට මේ දුක හටගන්න හැටි හිතා ගන්නවත් බෑ. ස්පර්ශය නිසා. මම ඔය සමාජයේ නිතර තියෙන ප්‍රශ්නයක් කිව්වේ තව එකක් කියන්න. ඔන්න දැන් කන නිසා මේ ස්පර්ශය නිසා දුක හටගන්නේ කියලා. ඔන්න දහම් වැඩසටහනකට එනවා. දහම් වැඩසටහනට එනකොට එන්න ෆෝන් එක ඕෆ් කළා. දැන් 8ට බණ පටන් ගන්නවා. 10ට තමයි ධර්ම දේශනාව ඉවර. ඊට පස්සේ ඉන්ටර්වල් එකක් තියෙනවා විවේකයක්. ඔන්න 8:05ට ගෙදර කෙනෙක් ඇක්සිඩන්ට් වෙලා මැරෙනවා. දැන් අර බනට ආපු එක්කෙනාට කෝල් කරනවා උස්සන්නේ ෆෝන් එක. ඕෆ් කරලා. දැන් අර ධර්ම දේශනාව ගැන දිව්‍ය ලෝක ගැන කියනකොට නිවන් මාර්ගය ගැන කියනකොට හරි සතුටින් අර උපාසකම්ම සාදුකාර දීදී අහනවා. බුදු ගුණ කියනකොට සතුටු කඳුළු වගුරවනවා. දැන් 9:10 ඔන්න 10ට ඉවර වෙලා ගිලම්පස ටිකුත් අරගෙන ෆෝන් එක ඕන් කරනවා. ගෙදරින් කෝල් ඇවිල්ලා ඇලර්ට් 50ක්. ඊට පස්සේ දැන් මෙයා බලනවා මොකක්ද දන්නේ කරදරය. කෝල් කරලා බලනවා. පවුලේ කෙනෙක් ඇක්සිඩන්ට් වෙලා. මෙයා කලන්ත දාලා වැටෙනවා. අඬනවා, වැළපෙනවා, වපු යත් ගහනවා. ඊට පස්සේ අනික් කට්ටිය අහනවා "අයියා අර අච්චර දුක් විඳින්නේ. මොකද එයාට මොකක්ද අර වෙලා තියෙන්නේ? මොකද්ද එයාට දුක? ඒ ප්‍රශ්නේ මොකද්ද?" ඇක්සිඩන්ට් එකක් වෙලා ඥාතියෙක් කියනවා. ඥාතියෙක් ඇක්සිඩන්ට් එකක් වෙලා නම් එච්චරම දුක 8:05ට නම් ඇක්සිඩන්ට් එක උනේ. ඒ වෙලාවෙම මෙයා මෙහෙ වැටෙන්න ඕන. එහෙම නෙවෙයි උනේ. කෝල් එකක් ආවනේ.
කනයි ශබ්දයයි විඥානය එකතු වුණා. ඊට පස්සේ දුක හටගත්තා. ඒතකොට එහෙනම් ඇක්සිඩන්ට් එක මොකද්ද? ඒ තමයි කනයි ශබ්දයයි විඥානය එකතු වෙනකොට එතන තිබ්බේ දුක් සහගත ස්පර්ශයක්. නිසා දුක් සහගත විඳීමක් හටගත්තා. ඇහැයි රූපයයි විඥානය එකතු වෙනකොට එතන තිබ්බේ දුක් සහගත ස්පර්ශයක් නම් දුක් විඳීම හට ගන්නවා. මෙහෙම හිතන්නකෝ ගොවිතැනක් කරනවා. එහෙම නැත්නම් මල් ලස්සන මල් පාත්තියක් හදනවා. ගෙදර මල් හදලා ඔන්න මෙයාලා කට්ටියක් සතියක් විතර පිට යනවා. ගිහිල්ලා එනකොට සම්පූර්ණ අදපු මල් පාත්ති වල මල් පිපිලා. එළවලු කොරටුවේ නම් එයා කලින් කලාතුරකින් යනකොට එළවලු හැම තැනම හැදිලා දකින්න උට හරි සතුටුයි. මෙයාගෙන් අහනවා ඇයි ඔයා ඔච්චර සතුටින් ඉන්නේ? ඊට පස්සේ කියනවා මේ එළවලු කොරටුව හොඳට හැදිලා මල් හොඳට හැදිලා. ඉතින් එළවලු කොරටුව හොඳට හැදුන නිසා සතුට ඉපදුනා නම් මල් ටික හැදිච්ච නිසා සතුට ඉපදුනා නම් පිපෙන මලක් ගන්න එයාට සතුට එන්න ඕන. එහෙම නෙවෙයි උනේ දැක්ක නිසා. ඇහැයි රූපයයි විඥානය එකතු වුණා. ඔය වගේම තව කාරණාවක් කියනවා. දැන් උණු විභාගේ පාස් වුණාට පස්සේ ළමයි අත්පොලසන් දිදී මේ සතුට වෙනවනේ. ගෙදර කැවුම් කිරිබත් හදනවා. ඊට පස්සේ කියනවා ඇයි කියලා. ඒ තමයි විභාග ප්‍රතිඵල ආවා කියලා. දැන් ඔන්න අද මේ පේපර් බලලා ඉතින් ඒ ගුරුවරු ඒ ලකුණු දැනුම් දෙනවා. ඒතකොට විභාග දෙපාර්තමේන්තුවේ ඒවා සටහන් වෙනවා. දැන් මාස ගාණක් මේවා සටහන් වෙලා ඒවා හදා තියෙනවා. ඒතකොට ලංකාවෙම පළවෙනියා නම් ඒක මීට මාසයකට කලින්ම ලංකාවේ පළවෙනියා විදියට ඒක සටහන් වෙලා. ඒ වුණාට මෙයා සතුටු උනේ රිසල්ට් එක දැක්කට පස්සේ. ඒකට ඇත්තටම මෙයා විභාගයෙන් පාස් වුණා කියලා සතුටු උනේ ඇහැයි රූපයයි විඥානය එකතු වෙච්ච නිසා. මේන මේක ඉතින් තේරුම් ගන්න ඕනේ. ඉතින් හිමීට කල්පනා කර හිමීට තේරුම් ගන්න ඕනේ ස්පර්ශය කියන එක. ස්පර්ශය නිසා මේක වෙන්නේ. දැන් උදාහරණයක් කියන්නකො ඔන්න බඩේ කැක්කුමක් ඇදිලා හොස්පිටල් යනවා. ගිහිල්ලා ඔන්න චෙක් කළා ඔක්කොම ටික බලලා කියන ඔයාගේ ඇඟේ පිළිකාවක් කියලා. අම්මෝ ලෝකෙම කඩාන වැටෙනවා. එයා හරි දුකෙන් ඉන්නවා. දුකෙන් ඉන්නකොට අනිත් අය කියන්නේ ඇයි අරයා දුකටපත් වෙලා මෝන එල්ලිලා ඇයි අර පිළිකාවක් ඇදිලානේ. ඒතොර එයාගේ දුකට හේතුව විදිහට ලෝකේ දකින්නේ පිළිකාව. ඒ නමුත් ওই චෙක් කරන වෙලාවේදී ওই පිළිකාව ඩුක් ගාලා ආවේ. දැන් අවුරුදු ගානක් තිබ්බනේ මගේ ඇඟේ. නෑ එයා දැනගත්තේ වෙලාවේ. දැනගත්ත නිසා. යාට කනට ඒක ස්පර්ශ වෙච්ච නිසා. දුක. ඒ වාගේ සැප දුක් රහිත විඳීමට එකම හේතුව ස්පර්ශය කියලා යම් දවසකද දකින්නේ එදාට තමයි මේ සියලු දුක් ප්‍රහාණය වෙන්නේ. ඒ තාකල් දුක නම් ප්‍රහාණය වෙන්නේ. ඒ තාකල් වෙන්නේ සැපත් ඇති වෙනවා. දුකත් ඇති වෙනවා. සැප දුක් රහිත විඳීමත් ඇති වෙනවා. ඒ සැප ඇති වුණාට පස්සේ රාගය බැස ගන්නවා. දුක ඇති වුණාට පස්සේ පටිඝය බැස ගන්නවා. ගැටීම, එපා වීම, ඊළඟට සැප දුක් රහිත විඳීමේ මුලාව බැස ගන්නවා. අපි හැම වෙලාවෙම මොකක් හරි විඳීමක් විඳ ඉන්නේ පින්වත්නි. විඳීමෙන් ගැලවිච්ච මොහොතක් නැහැ. ඒ කියන්නේ ස්පර්ශයෙන් අයින් වෙච්ච මොහොතක් නැහැ. ඒකට උදාහරණයක් කියනවනේ ස්පර්ශය කියන එකට උදාහරණයක් කියනවා හැම ගහපු ගවයෙක් වගේ කියලා. හැම ගහපු ගවයාට සැනසෙල්ලේ ඉන්න තැනක් කියන්න බලන්න. කාමරේ හිටියොත් කාමරේ ඉන්න සත්තු කනවා. වතුරට බැස්සොත් වතුරේ සත්තු කනවා. සුළඟේ සත්තු කනවා. ගහක් ළඟට ගියොත් ගහේ ඇතුළු වුණොත් ඒ සත්තු කනවා. ඒ වගේ ඇස්සරියත් ස්පර්ශයක් වෙනවා. ඒ කියන්නේ ඇහැට මොන හරි පේනවනේ. කනට ස්පර්ශ වෙනවා.
නාසයට ස්පර්ශ වෙනවා, දිවට ස්පර්ශ වෙනවා, කායට ස්පර්ශ වෙනවා, හිතට ස්පර්ශ වෙනවා. දැන් අර කෝමා වගේ රෝග තියෙනවානේ. ඒ වගේ රෝගවලදී මේ ශරීරේම අඩපණ වුණත් හිත වැඩ කරනවානේ. හිත මොකක් හරි අරමුණක ස්පර්ශ වෙවි තියෙනවා. නිදාගත්ත මිනිසයාගේ හිත අරමුණක ස්පර්ශ වෙවි තියෙනවා. ඒකනේ හීන දකින්නේ, ස්වප්න දකින්නේ. ඉතින් මේ වගේ පින්වත්නි මේ ස්පර්ශය කියන එක දැනගන්න. ඊට පස්සේ ස්පර්ශය නිසා හට ගන්නා වූ විඳීම සැප වේවා, දුකක් වේවා, සැප දුක් රහිත විඳීමක් වේවා. කායිකව හෝ මානසිකව හෝ. මේ විඳීම බුදුරජාණන් වහන්සේ වදාලා දිය බුබුලක් විදිහට දකින්න ඕනේ කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා දිය බුබුලක හරයක් තියනවාද කියලා. වැස්ස කාලෙට වහිනකොට වතුරට වැහි බිඳු වැටිලා ඒකේ දිය බුබුල් හට ගන්නවා. ඒකේ හරයක් තියනවාද? ඒක ගන්න පුළුවන්ද? ඒ දිය බුබුල පවත්වන්න පුළුවන්ද? අනිත්‍ය දෙයක් විදිහටම, තුච්ඡ දෙයක් විදිහටම, හිස් දෙයක් විදිහටම පේනව නැති කෙනාට. ආන්නේ වගේ ස්පර්ශය නිසා හට ගන්නා වූ සැප, ස්පර්ශය නිසා හට ගන්නා වූ දුක් වේදනාව, ස්පර්ශය නිසා හට ගන්නා වූ සැප දුක් රහිත වේදනාව දිය බුබුලක් විදිහට බලන්ට කියලා වදාළා. මොන වේදනාව. ඒතකොට මේ විදිහට වේදනාව ගැන තේරුම් ගත්තට පස්සේ සිහි පිහිටවන ආර්ය ශ්‍රාවකයා කාල් මේක හොඳට තේරුම් ගන්නවා අන් අයටත් මේ විදිහටම තමයි. තමා තුළින් ඉසලා ඉති අජ්ජත්තං වා වේදනාසු වේදනානුපස්සී විහෙරති. තමා තුළින්ම වේදනාව ගැන වේදනානුපස්සනාව ඔහු පුහුණු කරනවා. අන් අය තුලත් වේදනාවේ ස්වභාවය මේකයි කියලා තේරුම් ගන්න. ඒ කියන්නේ කම ස්වභාවය. ස්පර්ශ නිසා වේදනාව හට ගන්න. ඊට පස්සේ අජ්ජත් බහිද්ධාවා තමාගේත් බාහිරත් වේදනාව හටගන්නේ මේ විදිහටයි කියලා තේරෙනවා. අවබෝධයක් ඇති වෙනවා. මෙහි හට ගැනීම වෙනසීම දකිනවා සමුදය වය වේදනාවේ. අනිත්‍ය වූ සංකත වූ වෙනස් වෙන වේදනාවක් තියෙනවා කියන අත්ති වේදනාතිවා වේදනාසු වේදනානුපස්සී විහෙරති. වේදනා අනිත්‍ය වූ වෙනස් වී යන දිය බුබුලක් වගේ වේදනාවක් තියෙනවා කියලා හොඳට තේරෙනවා යාට. හොඳට සිහිය පිටවන ඥානමත්තාය පතිස්සති මත්තාය අවබෝධ ඥානයේ පිණිසම යාට වැටහෙන්න ගන්නවා සත්‍ය ස්වභාවය. සිහියම පිටවනවා. අනිශ්චිතෝච විහෙරති. ඒක ඇසුරු කරන්නේ. ඇලෙන්නේ. දැන් ඔන්න පටිගේ පිහිටන්නේ දුකේදී. සැප වේදනාවේ රාගානුසය පිහිටන්නේ. සැප දුක් රහිත විඳීමේ අවිද්‍යාව පිහිටන්නේ. නචකින්චි ලෝකේ උපාදීයති. මේ ලෝකේ කුමක්ද අල්ලගන්නේ? සැපත් ඇල්ලුවේ නෑ, දුකත් ඇල්ලුවේ නෑ, සැප දුක් රහිත විඳීමත් ඇල්ලුවේ නෑ. විඳීම ඇල්ලුවේ නෑ කියන්නේ ස්පර්ශය අල්ලලත් නෑ. ස්පර්ශය ඇල්ලුවේ නෑ කියන්නේ නම් ඇහැ අල්ලලා නෑ, රූප අල්ලලා නෑ, විඥානය අල්ලලා නෑ, කන අල්ලලා නෑ, ශබ්දය අල්ලලා නෑ, විඥානය අල්ලලා නෑ, නාසය අල්ලලා නෑ, ගන්ධ සුවඳ අල්ලලා නෑ, විඥානය අල්ලලා නෑ, දිව අල්ලලත් නෑ, රසය අල්ලලත් නෑ, විඥානය අල්ලලත් නෑ, කය අල්ලලත් නෑ, විඥානය අල්ලලත් නෑ, පහස අල්ලලත් නෑ, මනසට එන අරමුණු විඥානේ අල්ලලා නෑ මෙයා. අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති. ඒවම්පිකෝ භික්ඛවේ භික්ඛු වේදනාසු වේදනානුපස්සී විහෙරති. මේ විදිහට තමයි වේදනානුපස්සනාව වඩන්නේ. දැන් කොහොමද ඉතින් මේක වඩන්නේ? ගැඹුරුයි වගේ පේනවා. ජඹුරයි වගේ. ඒකට තමයි අපි මේ වචන හිතට හුරු කර ගන්න ඕන. ඒකට හොඳම ක්‍රමයක් තමයි
අපිට අනුකම්පාවෙන් කරුණාවෙන් ලොකු ස්වාමීන් වහන්සේ අපිට භාවනා කියලා දීලා තියෙනවා. දැන් අර හේතුන් නිසා හටගන්නා වූ වේදනාව හේතු නැතිවීමෙන් නැති වී යන හේ අනිත්‍යයි. 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 මේ වේදනාව මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. හිතට හුරු කරනවා. එතකොට පිංගතුනි හේතුන් නිසා සැප සහගත ස්පර්ශයන් නිසා හටගත්ත සැප විඳීම හේතුන් නිසා හටගත්තේ හේතු නැතිවීමෙන් නැති වී යන්නේ අනිත්‍යයි. 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 සැප විඳීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. හේතුන් නිසා හටගත් හේතු නැතිවීමෙන් නැති වී යන දුක් විඳීම අනිත්‍යයි. 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 ඒ හේතු නිසා හටගත් හේතු නැතිවීමෙන් නැති යන දුක් විඳීම මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි. හේතුන් නිසා හටගත්නා වූ සැප දුක් රහිත විඳීම ස්පර්ශය නිසා හේතු නැතිවීමෙන් නැති වී යන නිසා අනිත්‍යයි. අනිත්‍යයි. මේ සැප දුක් රහිත විඳීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. තවත් ඕනි නම් එයා හිතෙන් මානසිකාන කරනවා සාමිස සැප, නිරාමිස සැප, සාමිස දුක, නිරාමිස දුක මේ හැම එකක්ම හේතුන් නිසා හට ගන්නවා කියලා විමසනවා. එතකොට මේවා වචන හිතට හුරු කරලා මානසිකාර කරලා තිබීමේ ප්‍රතිඵලය මොකද්ද? රියදුරෙක් ගැන හිතන්න. රියදුරෙකුට කියනවා දැන් ජීර දාන්න පුහුණු කරනවා. එතකොට යා බොහොම අමාරුවෙන් සුක්කාන මල්ලාගෙන ආයේ හයියෙන් සුක්කාන මල්ලා ගන්නවා, බයට අල්ලගන්න. එහෙට කපනවා, මෙහෙට කපනවා. ඊට පස්සේ කියනවා දැන් බ්‍රේක් එක පාගපන් කියන ඔන්න පාගනවා. ඇස්ලේටරේ පාගපන් කියන ඕන පාගනවා. ජීර දාපන් කියන. හෑම් බ්‍රේක් ඇදපන් කියන. එකින් එක ඉතින් මොකක්වත් දන්නේ නැති කෙනෙක් මේක දිහා බලාගෙන හිටියම කල්පනා කරනවා මගේ අම්මෝ මේකේ තියෙන වැඩ කොට. නමුත් කාලයක් පුරුදු වුණාට පස්සේ මේ කතා බහ කර කර ඔක්කොම වැඩ ටික කරනවානේ රියදුරා. සයිඩ් කණ්ණාඩිත් බලනවා, බ්‍රේක් එකත් පාගනවා, ඇස්ලේටරේ පාගනවා, ජීරුත් දානවා. ඊළඟට තව රාත්‍රී කාලේ නම් ලයිටුත් දානවා, වැස්සෙනවා නම් ඒ අදාළ දේ කටයුතු කරනවා. ඔක්කොම ටික ඊයස්සේ කතා බහ කරනවා, කෝල් එකකුත් ගන්නවා. කොච්චර වැඩ ගොඩක්ද? පුහුණු වීම. ඒ වගේ මේ ශනිකව ඇති වෙන වේදනාව අපිට වචනෙන් අල්ලන්න බෑ. නමුත් ඒකට පුහුණු වෙන්නේ ආහාර විදිහට. අපි මානසිකාර කරලා තියන්න ඕන. පුහුණු වෙන්න ඕන මේකට. මේ සැප දුක රහිත විඳීම අනිත්‍ය විදිහට. ඊළඟට තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන මම දැන් විඳින්නේ මොන වේදනාවක්ද කියලා. මේ වේදනාවල් හොඳට ප්‍රකට වෙනවා කායानुපස්සන භාවනා කරනකොට. අපි සාමාන්‍යයෙන් වේදනානුපස්සනාව වචන වලින් හුරු කිරීම ප්‍රායෝගිකවම ප්‍රකට වෙන්න ගන්නේ කායानुපස්සන භාවනා තුලදී. ඉතින් ඒ නිසා වේදනානුපස්සනාව කියලා යමක් ඇද්ද? භාග්‍යතුන් වහන්සේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල දෙවෙනියට වදාළා. වේදනානුපස්සනාව ජීවිතය අවබෝධ කරන්න පුළුවන් අපි විඳින වේදනාවෙන්ම. උල උඩ හිටපු කෙනත් ජීවිතය අවබෝධ කළා. අපි හිතන්නේ සැපෙන් ජීවිතය අවබෝධ කරන්න පුළුවන් කියලා නේ. ඒකනේ ධානයම හොයන්නේ. සමාධියම හොයන්නේ. උල උඩ හිටපු කෙනා උලේදීන් ධර්මය අවබෝධ කළා. කොටි තමන්ගේ ශරීරේ හපා කද්දී ඒ කාලේ ඒ වේදනාව විදර්ශනා කරලා රහත් වෙලා තියෙනවා. ශාක්‍ය කුලේ කුමාරිකාවෝ
500ක් අතපය කපලා කොටන් ලේ විලක දාලා තියෙද්දී ඔවුන්ට දෙසූ දහම අහලා ඒ 500ම සෝවාන් වුණා. කොහොම විදර්ශනාවක්ද? අපි හිතන්නේ සැපේදීන් අවබෝධ කරන්න පුළුවන් කියලා. නෑ. සැපත් අවබෝධ කරන්න පුළුවන්, දුකත් අවබෝධ කරන්න පුළුවන්, සැප දුක් රහිත වේදනාවත් අවබෝධ කරන්න පුළුවන්. මේ හැම එකක්ම අවබෝධ කිරීම තුළින් තමයි සසර දුකින් නිදහස් වෙන්නේ. ඒ නිසා අපි කාටත් වේදනාව ගැන සිහිය පිහිටවන්න වාසනාව ලැබේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා. ඉතින් පින්වතුනි, දැන් මේ විස්තර යාමානේවන් සුව බොහෝ දුර නොවේ කියන සතිපට්ඨාන පොතේ ගොඩාක් විස්තර තියෙන වේදනාව ගැන ඉගෙන ගන්න. අපි මේ පොඩි මේ දහම් පන්තියක් විදිහට මේ දහම් කරුණු කියලා දෙන්නේ. ඊළඟට වේදනාව ගැන තියෙන සූත්‍ර දේශනා තියෙනවා. පහාන සූත්‍රය, ඊළඟට කීටාගිරි සූත්‍රය, ඊළඟට වේදනා පරිග්ඝහ සූත්‍රය වගේ ගොඩක් සූත්‍ර දේශනා තියෙනවා. පංච උපාදානස්කන්ධයේ වේදනාව විස්තර කරන විදි තියෙනවා. ඒ වගේ ටික ටික හිමීට දහම් දැනුම වැඩි කරගන්න පුළුවන්. දැනට මූලික කරුණක් විදිහට වේදනානුපස්සනාව කියන එක ඔබට කියලා දුන්නේ. සිතට සුව දෙන භාවනා පොතේ විස්තර කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ දහම් පොත්පත් නිතර පරිශීලනය කරන්න. අද දවසේ කැලණියේ පදිංචි පින්වත් රුවණී සපරමාදු, ඒ වගේම සුසිත් ධර්මසේන, සුජිත් ධර්මසේන, තුසිත් සපරමාදු, ප්‍රියංකා ධර්මසේන සහ මధుවන්ති ධර්මසේන යන පින්වතුන් තමයි ධර්ම දානය සිද්ධ කරගෙන අප්‍රමාණ පිනක් රැස් කරගත්තේ. මේ සියලුම පින් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වී සියලු දෙනා ආරක්ෂා කරත්වා. ඒ වගේම අපවත් වී වදාළ පින්වත් රුටියල ධම්මාලෝක ස්වාමීන් වහන්සේට මේ සියලුම පින් බලෙන් ඊ ස්වාමීන් වහන්සේටත් අමා නිවන් සුවයම සැලසේවා. මේ පරලෝකීය රාණී ධර්මසේන මෑණියන්ට, ඒ වගේම කැලණිය වරාගොඩ පදිංචිව සිට මිය පරලෝකීය සිරිල් සපරමාදු පියාණන්ට සහ රාණී සපරමාදු මෑණියන්ට පින් අනුමෝදන් කරන්නට, ඒ වගේම ඇහැලියගොඩ දන්දෙණියේ පදිංචිව සිටි මිය පරලෝකීය එච්.වී. චන්ද්‍රපාල පියාණන්ට සහ ඇග්නස් විජේසූරිය මෑණියන්ට පින් අනුමෝදන් කරනවා. වරකාපොළ තෝලංගමුවේ පදිංචිව සිට මිය පරලෝකීය සමන්තා විජේසිංහ පියාණන්ට සහ අයි.පී. නවරත්න මෑණියන්ට පින් අනුමෝදන් කරනවා. ඉතින් ඒ නම් සඳහන් කළ පින්වතුන්ටත් ඔබ කවුරුත් නම් මිය පරලෝකීය ඥාතීන්ට අද ධර්ම දානීය ආනිසංස බලයෙන් පරලෝ සැපීම වේවා කියලා පින් පමුණවනවා. ඒ වගේම මේ පරම ගම්භීර නිවන් මාර්ගයේ අපිට වැටහෙන ලෙස අපිට හිත පහදවා ගන්න ආකාරයෙන් දේශනා කොට වදාළ අපගේ පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලබත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර සංඝයාට, ඒ වගේම අනගාരികා මෑණිවරුන්ට, පැවිදි අපේක්ෂක දූපතුන්ට වේදනානුපස්සනා සතිපට්ඨාන වඩන්ටම, සිත හේතුල පිහිටවන්නටම, සසර දුකින් නිදහස් වෙන්නම මේ පින් හේතු වාසනා වේවා. ඒ වගේම දායකත්වයේ දරූ සියලු දෙනාටත්, සුජීවත්ව සිටින දූ දරුවන් ඇතුළු මේ පවුල්වල සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුරව සිටින ලක්වැසි ලෝවැසි සියලු දෙනාට මේ පින් අනුමෝදන් වී ඉක්මනින් නිදුක් නිරෝගී සුව සැලසේවා. මේ කොරෝනා වෛරසය ඉක්මනින් මේ ලෝකෙන් තුරන් වේවා කියලා අපි මේ පින් බලයෙන් සිත ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබ අප කාටත් මව් දෙමව්පිය ඥාති බන්දු මිත්‍රාදීන් සියලු දෙනාටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ කාටත්, ඒ වගේම කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. මව් දෙමව්පිය ඥාති බන්දු මිත්‍රාදීන්ට පින් අනුමෝදන් වේවා. සියලු දෙනාට සතර සතිපට්ඨානෙ පුරුදු කරගන්නට, නිවනින් සැනසෙන්න මේ පින් හේතු වාසනාම වේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.